නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, අපි කොයිකාගේ ජීවිතවල තියෙන එකක් පින්වතුනේ, හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය කියන එක අපි කාටවත් හඟවන්න බැරි, අපි හැම කෙනෙකුටම පෞද්ගලිකව තියෙන එක. ඒ හෘද සාක්ෂිය කියන එක අපිවම ආමන්ත්‍රණය කරනවා. හෘද සාක්ෂිය අපිටම කතා කරනවා. හෘද සාක්ෂිය අපිට කතා කරලා කියන්නේ කුමක්ද? නුඹ ජීවත් වෙද්දී මේ වගේ දේවල් කළා. නුඹ ජීවත් වෙද්දී මේ වගේ දේවල් කිව්වා. නුඹ ජීවත් වෙද්දී මේ වගේ ඒවා හිතුවා. නුඹ සල්ලි හම්බ කළේ මේ විදිහට. මේක හෘද සාක්ෂිය විසින් කතා කරලා අපිට කියන දේ. නුඹේ අරමුණ උනේ මේක. නුඹ කටයුතු කළේ මේ ඉලක්කවලට. ඒක මේ හෘද සාක්ෂිය කතා කරලා අපිට කියනවා. හෘද සාක්ෂිය කියන කතාව ඇත්ත එක. බාහිර ලෝකෙට අපිට වහගෙන ඉන්න පුළුවන්. හැබැයි හෘද සාක්ෂියට කොලේ වහන්න බෑ. හෘද සාක්ෂිය කියන එකට අපි හැම දෙනාටම පෞද්ගලිකව මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හෘද සාක්ෂියට එකඟ ජීවිතයක් හදා ගැනීම කියන එක පින්වතුනේ, මිනිසෙකුගේ ජීවිතේ හරි අඩුවෙන් වෙන එකක්. ගොඩාක් දෙනෙක් ජීවිතේ ගත කරනකොට ඔහේ ගත කරලා මරණාසන්න වෙද්දී හෘද සාක්ෂියෙන් දොස් ලබ හරි දුකසේ මිය යන්න සිද්ධ වෙන්නේ. ඉතින් අද මේ උතුම් ධර්මයේදී මම බොහොම වටින අර්ථයක් ඔබට කියා දෙන්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් අවවාදයක් මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ වදාලා කාය වංකං පජහිස්සාම කාය දෝසං කාය කසාවං. මහණෙනි, කායික ක්‍රියාවල තියෙන වංක ගති, ඇද ගති අතහරින්ට. කායික ක්‍රියාවල තියෙන දොස් අතහරින්ට. කායික ක්‍රියාවල අඩුපාඩු අතහරින්ට. ඊළඟට වචනවල තියෙන ඇදකුද අතහරින්ට. වචනවල වංක ගති අතහරින්ට, දොස් අතහරින්ට, අඩුපාඩු අතහරින්ට. තමන්ගේ මානසික ක්‍රියාවල තමන් හිතන පතන විදිහේ තියෙන ඇද, වංක ගති, අඩුපාඩු, දොස් අතහරින්ට. එවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං. මහණෙනි, උන් ওই විදිහට ඔබ හික්මෙන්ට. එහෙම භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. ඒ අවවාදයේ ඉස්මතු වෙන ධර්මයකුයි අද අපි මේ උතුම් දේශනාවේදී ඉගෙන ගන්නේ. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ බොහෝ කාලයක පටන්
මහමෙවුනාව භාවනා අසපුවත් එක්ක එකතු වෙලා තමගේ ජීවිතයට කාලයක් තිස්සේ පින් පුරා ගන්න පින්වන්ත මෑණියන් කෙනෙක් පේරාදෙණියේ පදිංචි පින්වත් තලතා ඒකනායක මෑණියන්ගේ 85 වෙනි ජන්මදිනයේ දෙනවා අප්‍රේල් මාසයේ 21 වෙනිදාට හෙට දවසට. ඉතින් මෑණියන්ගේ ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමිනුයි අද දවසේ මේ ධර්ම දාණය සිදු කෙරෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතයට තෙරුවන් සරණ මුණ ගැහුණා කියලා කියන්නේ හෘද සාක්ෂිය ඊටාම සුන්දර වූ ජීවිතයක් තමන්ට උපදවා ගන්න ලැබිච්ච අවස්ථාව. ඇත්තටම මේ තලතා ඒකනායක මෑණියන් අපි කලක පටන්ම දන්නා දුනන උපාසිකා මාතාවක්. මේ මෑණියන් තමන්ගේ ජීවිතයට බොහෝ පින් දහම් රැස් කර ගන්නට වාසනාවන්ත වුණා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයෝ ඇසුරු කරන්න වාසනාවන්ත වුණා. තෙරුවන් ගැන හිත පහදව ගන්නට වාසනාවන්ත වුණා. ගොඩාක් පින් රැස් කර ගන්නට වාසනාවන්ත වුණා. ඒ වාසනාවන්ත වෙච්ච කෙනෙකුට නම් තමන්ගේ ජීවිතයේ අනුපෙළිවෙලින් ගත වෙලා ජීවිතයේ අවසාන අධීරට එනකොට හිතේ සැනසෙල්ල තියෙනවා. දැන් හැමෝටම එහෙම නැහැ. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා බමුණෝ දෙන්නේ වයසට ගෙහෙල්ලා. කොච්චර වයසද කියනවා නම් පින්වතුනේ පිළිවෙලින් 120යි ඒ අයගේ වයස. දැන් අද කාලේ ඉතින් අපිට ඒක කතාවක් විතරනේ 120 කියන්නේ. ඒ දෙන්නගෙම වයස 120යි. ඉතින් යාළුවෝ දෙන්න වයසට ගිහිල්ලා හැරමිටිත් ගහගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි අපේ වයස 120ක්. ස්වාමීනි අපි ආපහු හැරිලා බැලුවා අපේ ජීවිතේ දිහා. ඇත්තටම බැලුවා කියලා නෙමෙයි. ඒක කියන්න ඕනේ බැලවෙනවා. අපි ජීවත් වෙලා පින්වතුනේ අපිට ගොඩාක් වෙලාවට වෙන්නේ ඔන්න තරුණ වයසට එනකොට අපිට ආපස්ස නෙවෙයි මතක් වෙන්නේ. අපිට ඉස්සරහට මොකද කරන්නේ? අනාගතේ කොහොමද රස්සා හොයාගන්නේ? අනාගතේ කොහොමද ගෙවල් හදන්නේ? කොහොමද කසාද කරගන්නේ? ඔබ තමයි අපිට ඉස්සරහටම වෙන්නේ. තරුණ කාලේ. මැදි වයසට වගේ එනකොට ඔන්න දරුවෝ හම්බෙලා දරුවන්ගේ අනාගතය ගැන අපි හිතනවා. මොකද දැන් කරන්න කියලා. තවත් ටිකක් වයසට එනකොට දරුවන්ට දරුවෝ හම්බෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒ දරුවෝ ගැන හිත අපි චුට්ටක් කල් ගත කරනවා. නොදැනීම අපි නාකි වෙනවා. නාකි වුණාට පස්සේ අපිට කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා හැරෙන්න වෙනවමයි. අනිත් පැත්තට මං ජීවත් වුණේ මෙහෙම. මං කතා කළේ මෙහෙම. මං හිතුවේ පැතුවේ මෙහෙම. සල්ලි හම්බ කළේ මෙහෙම. මේ ඔක්කොම අපිට ආපහු බලන්න වෙන දේවල්. අර දෙන්නට 120ක් වෙනකොට තමයි ජීවිත කතාව නිකන් චිත්‍රපටිය වගේ පේන්න ගත්තේ. ඒ දෙන්න කියනවා ස්වාමීනි අපි දෙන්න හැරී බලනකොට අපේ ජීවිතය දිහා අකත කල්යාණා කරගත්ත හොඳක් පේන්න නැහැ. අකත කුසලා කරගත්ත කුසලයක් පේන්න නැහැ. අකත බිහිරුත්තාන අනේ ස්වාමීනි සැනසille ඇස් දෙක පියාගන්න. අපිට කොයි වෙලේ මරණය ආවත් කමන්නේ. මට සැනසille ඇස් දෙක පියාගන්න පුළුවන් කියලා සැනසille ඇස් දෙක පියාගන්න දෙයක් අපිට නැහැ. ස්වාමීනි පිහිට වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ දෙන්නට පිහිට වුණානේ. හිතන්න අවුරුදු 120යි. ඊළඟ නිමේෂයේ මරණය එන දෙන්නෙක්. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට වදාලා යෝධකායේන සංයමෝ බ්‍රාහ්මණවරුනි දැන් කය සංවර කරන්න. වාචාය දැන් වචන සංවර කරන්න. දැන් සිත සංවර කරන්න. ඒක තමයි පිහිට කිව්වා. ඉතින් මේ බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා තමන්ගේ ජීවිතේට ඒ පිළිසරණ හදාගන්න අන්තිම වෙලාවේ හරි වාසනාවන්ත වුණා. ඉතින් අන්තිම වෙලාවේ හරි ජීවිතයකට වාසනාවක් උපදවා ගන්න හේතු වෙන ධර්මයක් අද මේ උතුම් දේශනාවේදී
අපි ඔබට කියා දෙන්න කල්පනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී වදාළ ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම අපාය සංවත්තනික සූත්‍රය. අර්ථේ අපාය උපදින්න හේතු වෙන කාරණා. අපාය උපදින්න හේතු වෙන කාරණා අපි දැනගැනීමේ වටිනාකම මොකද්ද පින්වතුනි? අපායේ උපදින්නේ නැතුව ඉන්න පුළුවන්. මෙතනින් පණකෙන්ද අහිමි වෙනකොට අපායේ නොවැටෙන ජීවිතයක් හදන්න පුළුවන්. ඒක තමයි අපායේ උපදින්න හේතු වෙන දේවල් දැනගැනීමේ තියෙන වටිනාකම. මොකද මෙතනින් මරණයටපත් වෙනකොට අපි යන පරලොවට අපි අයදුම්පත් දාලවත් අපි ටිකට් දාලවත් යන්නේ. අපි පරලොව යන ගමනට අපේ හෘද සාක්ෂිය තදේට බලපානවා. ජීවත් වෙද්දී කලේ මොනවද? කිව්වේ මොනවද? හිතුවේ මොනවද? තදට බලපානවා. ඒ නිසා අපාය උපත පිණිස හේතු වෙන දේවල් නොකළ යුත්තේ. මොනවද අපාය උපදින්න හේතු වෙන දේ? බුදුරජාණන් වහන්සේ වදාළා මෙහෙම. මහණෙනි, සතුන් මැරීම සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් නිරයේ උපතට හේතු වෙයි. පළවෙනි එක මොකද්ද? ප්‍රාණඝාතේ, සත්තු මැරීම. චූටි වේවා ලොකු වේවා සත්තුමයි. ඒ සතුන් මැරීම නිරයේ උපතට ඍජුවම හේතු වෙයි. තිරිසන් අපායේ උපතට හේතු වෙයි. പ്രേත ලෝකයේ උපතට හේතු වෙයි. දුක්ඛිත උපත් වලට හේතු වෙනවා ප්‍රාණඝාතය. සතුන් මැරීමෙන් ලැබෙන සැමට සැහැල්ලු විපාකයක් ඇද්ද? ඒ විපාකයට අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ ආයුෂ කෙටිවීමට හේතු වෙයි. මේ ප්‍රාණඝාතය කියන අකුසලයේ සැහැල්ලු විපාකේ චූටි මේක පොඩි මේක කියලා කියනවා නම් කියන්න පුළුවන් මොකද්ද? මනුස්ස ලෝකයේ නම් වූ සුගතියට පැමිණි කල්හි සුගතියේ ගොඩක් කල් ඉන්න බැරුව මැරිලා යනවා. ඒක තමයි ප්‍රාණඝාතයේ තියෙන සැහැල්ලුම විපාකේ. සුගතියේ ඉන්න තියෙන කාලය අහිමිවීම. ඒක සැහැල්ලුම විපාකේ නම් අනෙක් විපාකවල කාර්කසකම ගැන හිතන්ට ප්‍රාණඝාතය හරි භයානකයි. බුදු කෙනෙක්ගේ ශාසනයක් පවතින යුගයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරන කල්යාණ මිත්‍රයෝ නිසා ප්‍රාණඝාතයේ තියෙන භයානකම ගැන අපිට අහන්න ලැබෙද්දී සැන්නකින් නවත්තන්න ඕන පින්වතුනි. පොඩි දේවල් පවා සැන්නකින් නවත්තන්න ඕන. නවත්තලා හදාගන්න ඕන. ඒ හදාගත්තට පස්සේ අපේ හදවතේ ඒක සටහනක් විදිහට හිටිනවා. අපි සත්තුන්ට ආදරය කළා. සත්තුන්ට කරුණාව දැක්කුවා. ඒ සත්තුන්ගේ ජීවිතය ගැන අපි හිතුවා. උන්ගේ ජීවිතයට හානියක් වෙන්න එපා කියලා පැතුවා. උන්ට කිසි හානියක් කළේ නෑ අපි. ඒක අපේ අභ්‍යන්තරයේ සටහනක් විදිහට හිතනවා. ඒකට තමයි කියන්නේ හෘද සාක්ෂිය කියලා. ඒක සමහරවිට මතු පිටින් කෙනෙක් නොදකින්න පුළුවන්. මතු පිටින් කෙනෙක් අපි සත්තු මරනවද නැද්ද කියන එක උනන්දු වෙන්නත් පුළුවන්, උනන්දු නොවෙන්නත් පුළුවන්. ඒක අදාළ නැති දෙයක්. කෙනෙක් එක දැනගත්තත් එකයි, කෙනෙක් එක දැන නොගත්තත් එකයි. වඩාත් වටින්නේ කුමක්ද? තමන්ගේ හෘද සාක්ෂිය. බුදුරජාණන් වහන්සේ වදාලා යදත්ත ගරහි තද කුබ්බමානු. තමන්ගෙන්ම දොස් ලැබෙන දෙයක් නම් ජීවිතය ඇතුලේ කරගන්න එපා කියලා වදාලා. කුමක්ද කරගන්න එපා කිව්වේ? තමන්ගෙන්ම දොස් ලැබෙන දෙයක්. මේ රටේ ලෝකෙ මිනිස්සු දොස් කියනවා කියන එක මහ දෙයක් නෙමෙයි. සියලු සමස්ත ජනකායම එකතු වෙලා දොස් කියනවා කියන එක මහ දෙයක් නෙමෙයි. තමන් ආදරය කරන අය අපට දොස් කියනවා කියන එක මහ දෙයක් නෙමෙයි. නොකල වැරදි වලට බැනුම් අහන්න වෙනවා කියන එක මහ දෙයක් නෙමෙයි. අපි ජීවිතේ මහා දේවල් විදිහට ගන්නේ තෝවා. සමහරවිට නොකල වැරද්දකට දොස් අහන්න ලැබුණොත් එහෙම අනේ තැවෙනවා, බිත්ති වල හැප්පෙනවා, ඔළුව ගහ ගන්නවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඒවා මහා දේවල් නෙමෙයි. ගොඩක් භයංකාර කුමක්ද? තමන්ම තමන්ට චෝදනා කරනවා නම් හිතන්න පිංගුතුනේ බාහිරින් මිනිස්සු චෝදනා කරන්න ගන්නකොට ඒක වාව ගන්න බැරුව මිනිස්සුෙකුට පුළුවන් නේ ඕනනම් කන් දෙක බිහිරි කරගන්න. දේශවම් බිහිරි කරගෙන ඉන්නවා යා.
මිනිස්සු නොයෙක් අපි හිතමු නින්දා අපහාස බෝඩ් වල ලියාගෙන ඒක අල්ලගෙන යනවා කියලා මිනිස්සුන්ට ඒක වව ගන්න බැරි නම් පුළුවන් S2 අන්ධ කරගන්න. මිනිස්සුන්ට පුළුවන් බේරෙන්න. මේ රටේ මිනිස්සු දොස් කියනවා නම් රට දාලා යන්න පුළුවන්. හැබැයි තමන්ගේම අභ්‍යන්තරේ නම් තමන්ට චෝදනා කරන්නේ අපි කොහේ ගිහිල්ලාද සැඟවෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේක. තමන්ගේ ප්‍රාණඝාතය කියන අකුසලයේ ජීවිතෙත් එක්ක චුට්ටක් හරි සම්බන්ධ වෙලා තියෙනවනේ වහා සැනකින් නවත්තලා නවත්තපු තැන ඉඳලා සතුටින් තමන්ගේ ජීවිතය ගැන හිතන්න පටන් ගන්න. ඒකටත් දක්ෂ වෙන්න ඕන. දැන් අපිට එක අවස්ථාවක හමු වුණා එක අම්මා කෙනෙක් 30 අවුරුද්දක් වෙනවා ප්‍රාණඝාතේ නවත්තලා. අවුරුදු 30ක් හොඳට සිල් ආරක්ෂා කරලා. හැබැයි ඒ අම්මගේ තියෙනවා දුර්වලතාවයක්. ඒ අම්මා 30 අවුරුද්දකට කලින් තමන් කරපු ප්‍රාණඝාත ගැන මහා ලොකුට හිත වාසය කරනවා. අන්තිමේ අම්මා ලෙඩ ඇඳට වැටුණා. ලෙඩ ඇඳට වැටිලා නැගිට ගන්න බැරුව ඉන්නකොට අපි අම්මව බලන්න ගියා. ඒ බලන්න ගිහිල්ලා පින්වතුනි මේ අම්මා අපිත් එක්ක කියනවා අනේ ස්වාමීන් වහන්සේ හිතට හරි වේදනයි. මීට 30 අවුරුද්දකට කලින් මීයන්ට කතුර තිබ්බනේ මං. මට ඒකුංග මතක් වෙනවනේ. ඊට පස්සේ ගොඩාක් අපිට කරුණු කියන්න සිද්ධ වුණා අම්මා 30 අවුරුද්දකට කලින් මීයන්ට කතුර තියපු එක මේ අවුරුදු 30ක් ගිහිල්ලා හිතන්න එපා. දැන් අම්මා ඊට පස්සේ අවුරුදු 30ක් තිස්සේ ප්‍රාණඝාතයෙන් වැළකීලා රැකපු සීලය සිහි කරන්න. අපි එහෙම කියලා තමයි ඒ අම්මගේ හිතට යම් සහනයක් හිතන්න පිළිවෙලක් හදලා දුන්නේ. නමුත් සමහරු හරි දක්ෂයි. මට මතකයි ওই වගේම එක වයෝවෘද්ධ සීයා කෙනෙක් අන්තිම වෙලාවෙද්දි අපි සෙත් පිරිත් කියන්න ගියා. ඒ පිරිත් කියන්න ගියපු වෙලාවේ අපි පිරිත් සජ්ජායනාව ඉවරනාට පස්සේ සීයා ඇස්සට කඳුළු පුරවගෙන අපිත් එක්ක කිව්වා අනේ හාමුදුරනේ මං ගොවිතැන් කරපු කෙනෙක් මං කුඹුරට බෙහෙත් ගහනකොට මං ඇස් දෙකෙන් දැකලා තියෙනවා මේ මාළු පාවෙලා යනවා. කුඹුරේ ඉන්න අර තිත්ති පැටව පාවෙලා මෙහෙම යනවා මං දකිනවා. අනේ මට දැන් හරි වේදනයි ඒක මතක් වෙද්දි. දැන් බලන්න පින්වතුනි කුඹුරු ගොවිතැන් කරනකොට ඒ සීයා ගොඩක් කාලයකට කලින් අර මාළු පාවෙලා යනකොට හිතන්න නැතුව ඇති මේක මරණාසන්න මොහොතේ මතක සටහනක් වෙයි කියලා. මම ඒකයි කිව්වේ හෘද සාක්ෂිය කියලා කියන්නේ හරි පුදුම එකක්. ඒක ගොඩාක් ලස්සනට අපි හදන්න ඕන. එතකොට මේ සීයා ඒක මතක් කර හදවතින් තැවෙනවා. එතකොට අපි අහුවා සීයා බෙහෙත් ගැහුවේ කුඹුර සරු වෙන්නද මාළු මරන්නද? ඒ කියපු ගමන් S2 දීප්තිමත් වුණා. කිව්වා හාමුදුරනේ මාළු මරන්න උවමනාවක් මට තිබ්බේ නෑ. කුඹුර සරු කරගන්නයි බෙහෙත් ගැහුවේ. අපි ඒකට කිව්වා සීයා කුඹුර සරු කරගන්න නම් බෙහෙත් ගැහුවේ. මාළු මරන්නට නොවේ නම් ඒක ගැන හිතන එක අතහරින්න. දැන් අපි පිරිත් කිව්වා. සීයා සෙල් සමාදන් වුණා. දැන් ඒක මතක් කරගන්න. ඒ කිව්ව සැනින් අර අතහැරියානේ. කිව්ව සැනින් අර හිත හිටපු වැඩකට නැති දේ අතහැරියා. ඒ නිසා පින්වතුනි අපි හැමෝටම ජීවිතේ එනවානේ ඔය මොහොත හැමෝටම එනවා. අපි කවුරුත් ඉතින් පෞද්ගලිකව තනියම අපේ අන්තිම වෙලාවට මුහුණ දෙන්න එපා. ඒ මුහුණ දෙන්න කලින් තමයි මේ ලස්සන ගොඩනැගීම අපි කරන්න ඕන. අපාය උපත පිණිස හේතු වෙන ප්‍රාණඝාතය කරන්න එපා. තමන් කරන්නත් එපා, කරන කෙනෙකුට අනුබල දෙන්නත් එපා, අනුන් ලවා කරවන්නත් එපා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සොරකම් කිරීම සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් නිරයේ උපතට හේතු වෙයි. යමෙක් සොරකම් කරනවා නම් අනුන්ගේ දේ කඩා වඩා ගන්නවා නම් අනුන්ගේ දේට ආස කරනවා නම් ඒක පැහැර ගන්නවා නම් ඒ සොරකම කියන එක නිරේ උපතට හේතු වෙනවා. പ്രേත ලෝකෙට හේතු වෙනවා. තිරිසන් ලෝකයේ උපතට හේතු වෙනවා. සොරකම් කිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද? මිනිස් ලොව උපන් තැනැත්තාගේ තමන්ගේ දේපල වස්තුව විනාශ වීමට හේතු වෙයි.
හොරකමේ විපාකයේ විදිහට එයා ලබන සම්පත් එයා ගොඩක් මහන්සිලා ගොඩනගා ගන්න දේවල් කැපවීමෙන් හම්බ කරන දේවල් බලාගෙන ඉද්දි නැසෙනවා. ඇයි හේතුව එයා තව කෙනෙකුගේ සම්පත් ගැන කිසි හැඟීමක් නැතුව ඒ සම්පත් පැහැරගත්තනේ. ඒකේ විපාකේ තමයි මේ ස්වභාව ධර්මය විසින් කිසි හැඟීමකින් තොරව එයාගේ සම්පත් විනාශ කරනවා. ඒක තමයි හැමට සහැල්ලු විපාකේ හැමට සහැල්ලු විපාකේ හිම කරකසනම් අනිත් විපාකයන්ගේ භයානකකම ගැන හිතන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා සොරකම කියන එක සම්බන්ධයෙන්ම තමන්ගේ ජීවිතේ හොඳට රකින්න ඕන. සොරකම පිණිස පිංගුතුනේ චේතනාවක් පහළ කරන්න හොඳ නැහැ. මිනිසුන්ගේ දේපල සම්පත් වස්තුව ගැන හැමතිස්සෙම හිතන්න තමන්ට උපමා කරලා. ඒක ගොඩාක් රැකවරණයක්. මිනිස්සෙක් ළඟ තියෙන ගොඩාක් දේපල සම්පත් හෝ වේවා පොඩ්ඩක් හෝ වේවා තමන් වෙතෙන් උපමා කරන්න. අපි හිතමු හොඳ සුඛෝපභෝගී වාහනය ගැන මිනිස්සෙක්ව තමන්ට උපමා කරලා බලන්න. ඒ මිනිසයා සැපසේ යනකොට ඒ මිනිසයා කැමති තමන්ගේ වස්තුව රැකෙනවා නම් තමන්ගේ වස්තුවට කවුරු ශාප කරන්නේ නැත්නම් තමන්ගේ වස්තුවට එක එක්කෙනා කතා හදන්නේ නැත්නම් ඔව් ඔය කළු සල්ලි හොර සල්ලි කියලා නිකන් කයි කතන්දර හදන්නේ නැත්නම් මිනිස්සෙක් කැමති නැද්ද? එතකොට මේ මිනිස්යාගේ තැන ඉඳලා අපි කල්පනා කරොත් එහෙම අපිට මේ සැප විඳින මිනිස්සුયો ගැන ඊර්ෂ්‍යා හිතෙන්නේ නැහැ. දුක් විඳින මිනිස්සුયો පිළිකුල් කරන්න හිතෙන්නේ නැහැ. කවුරු හරි අතපාගෙන එනකොට ඒ අතපාගෙන ඉන මිනිස්සයා ඒ අපෙන් සල්ලි ගත්තට පස්සේ ගන්න සල්ලි වලට මොනවා කරනවද කියලා ඒවා හිතෙන්නේ නැහැ. අපිට හරි පිරුණු ජීවිතයක් පිරුණු හිතක් අපිට උපදවගෙන වාසය කරන්න පුළුවන් අනුන්ව උපමා කරලා කල්පනා කරනවා නම් අනේ මේ මිනිස්සයා ඉන්න තැන මං හිටියා කියන කල්පනාව. ඒකට තමයි කියන්නේ අත්ූපනායක තමාව උපමා කොට බැලීම. සොරකමින් වළකින්න ඕන. සොරකම කියන එක පින්වතුනි නොඑක ආකාරයෙන් එනවා. ආයතනික වශයෙන් සමහර වෙලාවට හොරකම් තියෙනවා මේ. හොරකම කියලා කියන්නේ රස්සාවේ අංගයක් වගේ. ඒ තරම් හොරකම. අනිත් අය කොහොම කරන්නේ ඒ නිසා මමද හොරකම් කරන්නේ මී කියලා හොරකම් කරොත් පව් නැද්ද? ඒත් පව්. මොකද අනිත් අය හොරකම් කරනවද නැද්ද කියන එක බලපාන්නේ නැහැ තමන්ගේ නිරේ ගමනට. තමන්ගේ නිරේ ගමනට බලපාන්නේ තමන්ගේ සොරකම. ඒ නිසා සොරකම කියන එකෙමු ජීවිතේ රැක ගන්න ඕන. ඒ ජීවිතේ රකින්නවා කියලා කියන්නේ මොකද්ද? ඔබව රකින්න ඕන, මම මාව රකින්න ඕන. ඒක තමයි ජීවිතේ රකින්නවා කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි වැරදි කාම සේවනයේ හැසිරීම සේවනය කිරීමෙන් වැරදි කාම සේවනය කියන දේ සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් එය නිරයේ උපතට හේතු වෙයි. වැරදි කාම සේවනයේ සල්ලාලකම පර ස්ත්‍රී සේවනය පර පුරුෂ සේවනය මේක ඍජුව නිරයේ උපතට හේතු වෙන එක. ඊළඟට പ്രേත ලෝකයේ උපතට හේතු වෙන එක. තිරිසන් අපායේ උපතට හේතු වෙන එක. වැරදි කාම සේවනයේහි හැසිරීමේ හැමට සැහැල්ලු විපාකය මිනිස් ලොව උපන් තැනැත්තාගේ සතුරන් සහිත වෛරයට හේතු වෙයි. හතුරෝ වැඩි වෛරක්කාරයෝ වැඩි ජීවිතයක් ලැබෙනවා. වැරදි කාම සේවනයේ කටුක කරකස විපාක විදිහට හතුරුකම්මයි වැඩි. සමහරවිට තමන් මේ මහා ජයට මංගල උත්සව අරගෙන වෙඩින් ෆොටෝ ගහගෙන ලක්ෂ ගණන් වියදම් කරලා අරගෙන එන බිරිඳම තමන්ට සතුරු වෙනවා. එක්කෝ තමන් මේ මහා බලාපොරොත්තු තියාගෙන යම් මිනිහෙක් එක්ක යනවාද ඒ මිනිහයාම තමන්ට සතුරු වෙනවා. ඒක තමයි වැරදි කාම සේවනයේ තියෙන කටුක කාර්කස වූ විපාක අතරේ සැහැල්ලු මේක. සැහැල්ලුම විපාකයේ එසේනම් අනිකුත් විපාක ගැන හිතන්න. පිංගුතුනි බලන්න අපි ජීවිතේ ගත කරනකොට අපිට ජීවිතේ රැක ගන්නට කියලා කොයිතරම් දේවල් තියෙනවද? ජීවිතේක මේ දේවල් සමාදන් වෙලා තියෙනවා නම් ජීවිතයක් තුළ මේ දේවල් පවතිනවා නම් එයාගේ පාර කපා ගන්නවා නිරයට.
එයාගේ ජීවිතේ යොමුව තියෙනවා අපාය පැත්තට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට ඒක මේ වගේ කන්දක් මුදුනේ ඉන්න මිනිසෙකුට දකින්න ලැබෙනවා පහළ මිනිසෙක් පාරක ගමන් කරනවා. ඒ මිනිසයා ගමන් කරන පාර වැටිලා තියෙන්නේ අති භයංකාර වූ ගිනි අඟුරු වලකට. මේ මිනිසයා දන්නේ. මේ මිනිසයා හොය යනවා. අර උඩ ඉන්න මිනිසයා බලනවා හප්පේ මේ මිනිහා මේ මොන පාරකද මේ යන්නේ? මේ පාරේ මේ මිනිසයා ගියොතින් මේ මිනිසයාගේ ගමන කෙලවර වෙන්නේ අර ගිනි අඟුරු වලින්. උඩ ඉන්න මිනිසයා ඒක බලාගෙන ඉන්නවා. ඒ මිනිසයාට කරන්න දෙයක් නැහැ. අර මිනිසයා මාර්ගය වෙනස් කරන්නේ ඒ පාරෙම යනවා ගිහිල්ලා අර භයංකාර ගිනි අඟුරු වලේ ඇදගෙන වැටෙනවා. ඒ වගේ මේ මනුස්ස ජීවිතේ ගත කරන මිනිස්සු අපිත් එක්ක එකට ජීවත් වුණාට පින්වතුනේ මේ ජීවිතේ ගත කරන අතරේ ඒ අය ඒ දේවල් කර කර ඒ ගමන් වල යනවා. තමන්ගේ ජීවිතේ ගත කරනකොට තමන්ගේ ක්‍රියාවට පෞද්ගලිකව විපාක විඳ යුතුයි. ප්‍රාණඝාත කරන තැනැත්තේ ප්‍රාණඝාතයට අනුවම යන්නේය. සොරකම් කරන තැනැත්තේ සොරකමට අනුවම යන්නේය. සල්ලාලකමේ නියැලෙන තැනැත්තේ සල්ලාලකමට අනුවම යන්නේය. ඒ ගමන කෙලවර වෙන්නේ ගොඩක් වෙලාවට නිරේ. දැන් බලන්න මේ වගේ කතන්දර එක එක්කෙනාගේ කතන්දර විවිධයි. එක සිදුවීමක් වුණා. ඒ පවුලේ හිටියේ පිරිමි ළමයි දෙන්නයි එක ගෑනු ළමයි අම්මයි තාත්තයි. වැඩිමහල් පුතා බාල පුතා හැමට බාල නංගි. ඊට පස්සේ අම්මයි තාත්තයි. මේ වැඩිමහල්ම පුතාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. හරියට හිත පැහැදුනා. ඔක්කොම අත්හැරලා ඇවිල්ලා මහාන වුණා. මහාන වෙලා ඒ කාලේ තිබිලා තියෙන ජහම් චාරිකා. දහම් චාරිකාව පිණිස ඉතින් දුර ඈතකට ඒ ස්වාමීන් වහන්සේ වැඩම කළා. අද කාලේ වගේ දියුණු නැහනේ තාක්ෂණික උපකරණ. ඒ නිසා ඉතින් පණිවිඩ හොමාරු මුකුත් උන්නේ. ඒ ස්වාමීන් වහන්සේ වෙන පළාතක වැඩ ඉන්න කාලේ ගමට වසංගතයක් ආවා. ඒ වසංගතින් ගමේ හැමෝම වගේ අසරණ වෙලා අර පවුලේ හිටපු නංගිත් මැරුණා. තාත්තත් මැරුණා. අම්මත් මැරුණා වසංගතින්. මල්ලිට වසංගතේ යාන්තම් වැරදිලා කොහොම හරි ගොඩ ආවා. මැරුන්නේ. ගමේ මිනිස්සු සෑහෙන්න මැරිලා ගියා. කාලෙකට පස්සේ අර ස්වාමීන් වහන්සේ අවුරුදු කීපයකට පස්සේ ආයි ගමට වඩිනවා. ගමට වැඩපන් කරලා ගෙවල් පැත්තේ යනකොට තමයි දන්නේ අම්මත් මැරිලා තාත්තත් මැරිලා නංගිත් මැරිලා මල්ලි දැන් ඉතින් ඔන්න දඩයන් කර කර ජීවත් වෙනවා. ලොකු වත්තක් තිබුණා ඒගොල්ලන්ට. ඒ වත්තේම මල්ලි කරේ එක එක සත්තුන්ට උගුල් ඇටෙව්වා. ඌරන්ට ඉත්තෑවන්ට නොයෙක් සත්තුන්ට උගුල් ඇටෙව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මල්ලිට කතා කරලා හිට තමන් වහන්සේගේ විහාරයට ඇවිල්ලා වැඩ ඉන්නවා. කිව්වා මල්ලි මං ටික දවසක් ඉන්නවා මෙහි. ඉතින් උඹට මොන හරි උමනාවක් තියෙනවද මට මතක් කරපන් කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ එසේ මෙසේ ස්වාමීන් වහන්සේ නම නෙවෙයි රහතන් වහන්සේ නම. බලන්න මේ උත්තමයේ මාවත ඒ උත්තමයේ හදාගත්තා. තමුන්ගේ ගමන තමන් ගියා. ඒ උත්තමයන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා. මේ ජීවිතේම රහතන් වහන්සේ නම බවට පත් වුණා. අම්මට තාත්තට කොච්චර කිව්වත් ඇහුවේ නෑ. නංගිට කොච්චර කිව්වත් ඇහුවේ නෑ. සහෝදරයට කොච්චර කිව්වත් ඇහුවේ නෑ. ඒ අයගේ ගමන් වල ගියා. දවසක් මේ මල්ලිට ගහපු මද්දකට ඌරෙක් අහුවෙලා. ඌරා මැරුවා. මරලා මේ ඌරව ගෙදෙට්ට ඇදගෙන එනකොට මෙයාට හිතුවිල්ලක් එනවා. හොඳ ඌරු මස් වෑංජනයක් හදලා අපේ ස්වාමීන් වහන්සේට දාන ටිකක් පූජා කරන්න ඕන. හෙට දානෙට අදම ගිහින් ආරාධනා කරන්න ඕන කියලා. මෙයා ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේට සිහිපත් කළා. ස්වාමීනි ඕන් අපේ ගෙදර මේ හොඳ නැවුම් ඌරු මස් වෑංජනයකට අවස්ථාව හැදුණා. අනේ ස්වාමීනි ඔබ වහන්සේලාට නිතර ලැබෙන්නේ නැතුව ඇතිනේ. ඒ නිසා ඔබ වහන්සේ හෙට දානෙට වඩිමු කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එකපාර බැලුවා රහතන් වහන්සේ ඇයි මේ එකපාරම මෙයාට දානෙ පූජා කරන්න ඕන කියලා හිතුනේ කියලා. බලනකොට
අර ඌරා මුල් කරගෙන ලොකු කතාවක් ඒ රහතන් වහන්සේ දැක්කා. රහතන් වහන්සේ කිව්වා මල්ලියේ හෙට වෙනකන් ඉන්න ඕනේ. දැන් වඩිමු අපි ගෙදරට. දැන්. ඒ රහතන් වහන්සේත් එක්ක මේ මල්ලී නිවසට ගියා. කිව්වා මල්ලියේ අර මරපු ඌරාව ඇදගෙන වරෙන් කිව්වා මෙතෙන්ට. ඉතින් ඌරා ඇදගෙන ආවා. මස් කපන පිහිය ගනින් කිව්වා. පිහිය අරගත්තා. කිව්වා මල්ලී ඔය ඌරාගේ බඩේ මේ හරියෙන් බලපන්. මේ හරියෙන් බලනකොට ඇතුලේ ඇති සර්පයෙකුගේ කොටස් ඒ ටික එළියට ගනින් කිව්වා. බඩ පැලුවා. බඩ පලනකොට මේ මල්ලිගේ ඇඟේ ලොමුඩහ ගැන්නුනා. ඌරගේ බඩ කලින් බැලුවා වගේ මේ තෙරුන් වහන්සේ කිව්වනේ ඇතුලේ ඇති සර්පයෙකුගේ කෑලි කියලා. අනේ කෑලි තියෙනවා සර්පෙක්. මේ කොටස් ටික ඔක්කොම එළියට ගත්තා. එළියට ගත්ත කොටස් තලයේ එක කොටසක් පෙන්නලා අර ස්වාමීන් වහන්සේ කිව්වා මල්ලී ඔය කෑල්ල පලාපන්. අනිවාර්යෙන් ඔය කොටසේ ඇති ඔය ඉදිමිලා තියෙන තැන ගෙම්බෙක් කිව්වා. ඇත්තෙම බලනකොට ඒ සර්පයා විසින් ගිලපු ගෙම්බෙක්. දැන් ඌරගේ මලකුණ මෙහෙම සර්පයාගේ කොටස් ටික මෙහෙම අර ගෙඹි මලකුණ මෙහෙම. අර රහතන් වහන්සේ අහනවා මල්ලියේ උඹ දන්නවද මේ කවුද කියලා? මල්ලී මේ පුංචිවට ඉන්න මේ ගෙම්බා. අපිත් එක්ක කෙලිසෙල්ලම් කරපු අපේ නංගි. ඇය මනුස්ස ලෝකෙන් මියදිලා ගිහිල්ලා උපන්නේ ගෙඹියෝනියේ. මල්ලිය මේ කොටස් වෙලා ඉන්න සර්පයා අපේ ආදර අම්මා. අපිව මේ ලෝකෙට බිහි කරපු මෑණියෝ. දැන් ඇයට වෙලා තියෙන ඉරණම මේ. මල්ලිය මේ උඹේ මද්දට අහු වෙලා මැරුණේ වෙන කවුරුත් නෙවෙයි අපේම තාත්තා. බලන්න මේ සසරක කතාව කලින් ජීවිතේ අම්මයි තාත්තයි දුවයි. ඊළඟ ජීවිතේ එකිනෙකා ගොදුරු කරගන්න සත්තු. බලන්න එක්කෙනාගේ ගමන එක්කෙනා තීරණය කරනවානේ පින්වතුනි. අපි අපේ ගමන ගැන හොඳ තීරණයකට එන්න ඕන. ඒ තීරණය කිසිසේත් නිරයෙන් කෙලවර වෙන එකක් නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බොරු කීම සේවනය කිරීමෙන් නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් නිරයේ උපතට හේතු වෙයි, තිරිසන් අපායේ උපතට හේතු වෙයි, പ്രേත ලෝකයේ උපතට හේතු වෙයි. මේ කටෙන් හරි ලේසි බොරුවක් පිට කරන්න. කිසි අමාරුවක් නැහැ. හරි ලේසි බොරුවක් පිට කරන්න. ඒ නිසා තරඟෙට මේ බොරු කියනවා, හොඳම බොරුව තෝරනවා, බොරු කීමට දවස් දාගන්නවා, බොරු කීම කියන එක එන්ජෝයි කරනවා. ගොඩාක් ඒවා තියෙනවනේ ඔය බොරු කීම කියන එකේ. සමහරවිට ඔය ප්‍රසිද්ධ මාධ්‍යවල නිවේදිකාවෝ මිනිස්සුන්ට කතා කර මිනිස්සුන්ට බොරු කී රවට්ටලා විනෝද වෙනවා. අනිත් හැමෝම hina වෙනවා. ෂෝක් බොරුව. බොරුවට ෂෝක් කියන්න තරම් මනුස්ස හිත නීච වෙනවා. බොරු කීම කියන එකේ කටුක කර්කස විපාකේ මිනිස්සයා අරගෙන යන්නේ කොතෙන්ද? මනුස්ස ලෝකයේ කියන සුගතිය ඔහුට අහිමි කරවලා කටුක දුක් ඇති නිරේ പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ සම්පූර්ණයෙන් ඔහුගේ ජීවිතය විඳවන්නට අර බොරුව හේතු වෙනවා. එහෙනම් බොරුව කියලා කියන්නේ එන්ජොයි කරන්න දෙයක්ද? බොරුව කියලා කියන්නේ සතුට වෙන්න දෙයක්ද? තරඟෙට තෝරන්න දෙයක්ද? බුදුරජාන් වහන්සේ දේශනා කළේ විහිළුවකටවත් බොරු නොකියන්නේ මී කියලා හික්මෙන්න කියලායි. ඒ තරම් බොරුව භයානකයි. බොරු කීමෙන් ලැබෙන යම් මේ සැමට සැහැල්ලු විපාකයක් ඇද්ද? මිනිස් ලොව උපන් තැනැත්තාට කරුණු රහිතව නිന്ദා අපහාස විඳින්නට සිදුවේ. නොකල වැරදි වලට බැනු. තමන් කරපු වැරදිත් නෙවෙයි තමන්ට එක එක කතන්දර අහන්න ලැබෙනවා. තමන් කොච්චර ඒක නිවැරදි කරන්න උත්සාහ කළත් කවුරුත් පිළිගන්නේ නෑ. මං එහෙම එකක් කළේ නෑ කියවට අහන්නේ. ඇයි හේතුව? තමන් සංසාර ගමනේ වපුරගත් එකක් තියෙනවනේ බොරු කියලා. හිතන්න පින්වතුනි, නොකරපු වැරද්දකට ඔබට චුට්ටක් දෝෂයක් අහන්න ලැබුණත් ඒක හදවතට කොච්චර වේදනයිද? බොරු කීමේ අවම විපාකය එහෙම දුක් සහිත නම්
බොරු කීම නිසා ලැබෙන කටුක කරකස විපාකවල භයානකකම ගැන හිතන්ට. එසේ සිතා බොරු කීම කියන එකින් මේ කට පරිසං කරගන්නට. කට ගැන කියනකොට කියනවා කට වටේට වැට බැඳලවත් රකින්න බෑ කියලා. වැට බැඳලවත් රකින්න බැරුණාට කට තමන් උනන්දුනොත් රැක්කකි. හැබැයි රැකගත්තේ නැත්තං මේ අගල් දෙක තුන ඇති මුළු ජීවිතේම වනසන්ට. කට කියන එක ශරීරයේ තියෙන මහා ලොකු එකක් නෙමෙයි. අඟලයි 2යි 3යි. හැබැයි මේක වරද්ද ගත්තොත් එහෙම මේ මුළු ජීවිතේම වරදින්ට යති. කෝකාලික කට හින්දම නිරේ ගියා. කෝකාලිකට සිවුරු දරන්න වාසනාව ලැබුණා. සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනම වහන්සේලා දැක ගන්න වාසනාව ලැබුණා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක ගන්න වාසනාව ලැබුණා. බුද්ධ කාලයක උපදින්න වාසනාව ලැබුණා. ඔක්කොම තිබ්බ දේවදත්තයා කට නිසා, ඔක්කොම තිබුණු කෝකාලික කට නිසා අවසානයේ උපන්නේ නිරේ. මේ වෙනකොටත් පදුම කියන නිරේ ඉපදිලා ගොඩාක් දුක් විඳිනවා. ඒ නිසා අදත් අපි දකිනවා පින්වතුනේ තමන්ගේ කටින් ඔහේ වචන යන නිසා ඔහේ වචන කතා කරලා තමන්ගේ විනාශයට පාර කපා ගන්න අය අපි ওই විවිධ මාධ්‍යවල දකිනවා. කරන්න දෙයක් නැහැ. කරුණු කියනවා ඇරෙන්ට අර්ථේ තෝරලා දෙනවා ඇරෙන්ට කාටවල් වලට ප්ලාස්ටර් ගහලා වහන්නද? තමන්ම තමන්ගේ වචනය රකින්න ඕන. ඒ නිසා රැකෙන්න කැමති කෙනෙකුට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මනාව මඟ පෙන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කේලාම් කීම සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් නිරේ උපතට හේතු වෙයි, പ്രേත ලෝකේ උපතට හේතු වෙයි, තිරිසන් ලෝකේ උපතට හේතු වෙයි. සැනසille පිරිසක් ඉන්නකොට සමගියෙන් සතුටින් මේන්න ගිහිල්ලා ගානට වචනයකින් පත්තු කරනවා. ඒ පත්තු කිරිල්ලට තමයි කියන්නේ කේලම කියලා. එකිනෙකාගේ හිත් අසමගියෙන් බැඳ තබන වචන, අසමගිය විසින් විසුරුවලා දාන වචන ඔහි සැහැල්ලුවෙන් කතා කරලා දානවා. ඇඟට නොදෙනී වචන යනවා. යම් මේ කේලමක් ඇද්ද ඒ කේලම අපිව ඇදගෙන යනවා නිරේට, තිරිසන් ලෝකෙට, පෙරේත ලෝකෙට. කේලමින් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද මිනිස් ලොව උපන් තැනැත්තාගේ හිත මිත්‍රයන් බිදී යන්නේය. හිතාගන්න බෑ අපිත් එක්ක එකට ඉන්න අය බිඳිලා යනවා. ආදරය කරන්න පටන් ගන්නවා. හිතාගන්න බෑ ආදරෙන් පෙමින් වෙලීගෙන යනකොට එකපාර තමන් ආදරය කරන කෙනා තමන්ගේ ආදරයට පයින් ගහනවා. හේතුව මොකද්ද? තමන්ම වරද්දගත්ත දේවල්. තමන්ම සංසාර ගමනේ කේලම් කී අනිත් අයගේ සැනසෙල්ල නැසුවා නම් මේ ජීවිතේ පතන සැනසෙල්ල කෙසේ ලැබෙන්නද? ඒකයි. මේ ජීවිතය තුළ අපි කේලම් කියා වාසය කරනවා නම් පින්වතුනි මතු අනාගතයේ දවසක අතිශය දුක්ඛිත කටුක කර්කස විපාකයෝ බොහෝමයක් විඳවලා සැහැල්ලුම විපාක විදිහට මේකත් විඳවන්න වෙනවා. ඒ තමයි හිත මිත්‍රයෝ බිඳී යනවා, හදවත් පෑරෙනවා, ඕලන්න බැරි වේදනාව එනවා. ඒ නිසා කේලම නම් කේලම කියන එක හරි භයානකයි. දැන් කේලම් කටවල වලින් නෙවෙයි යන්නේ. දැන් යන්නේ මේ chat වලින්, message වලින් දැන් කියලා. කට පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි විතක්ක ਵਿਚාර පාවිච්චි වෙනවා. චේතනාව පාවිච්චි වෙනවා. කර්මේ නොහැදී තියෙන්නේ. කර්මේ නොහැදී තියෙන්නේ. අපි හිතමු බොරු කියන්නේ බොරුව දාන්නේ message එකකින්. බොරුව දාන්නේ මේ අපි හිතමු ඔය Facebook වගේ එකක මේ පෝස්ටුවක් හදලා බොරුව දාන්නේ. කට පාවිච්චි උනේ නෑනේ කියලා කර්මේ නොහැදී තියන්නේ. කර්මය හැදෙන්නේ චේතනාවත් එක්ක. ඒ නිසා ජීවිතය කියන එක පිරිසිදුව රැක ගැනීම කියන එක තම තමන් හෘද සාක්ෂියට එකඟව කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි දරුණු වචන කීම සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් නිරේහි උපතට හේතු වෙයි,
තිරිසන් අපායෙහි උපතටත් പ്രേත ලෝකයේ උපතටත් එය හේතු වෙයි. දරුණු වචන, පරුස වචන, කටුක වචන, කර්කස වචන, අනුන්ගේ හිත් පාරවන වචන මේක කිව්වොත් අහවලාට හොඳට රිදෙනවා කියලා දැනගෙන කියන වචන. සමහරවිට මේ වචනේ අර අපි මේ කුණුහරුප කියලා කියන වචනයක් නොවෙන්න පුළුවන්. හැබැයි අනිත් කෙනාට හිත පාරවන්න කියන වචනය. අනිත් කෙනෙකුගේ මොකක් හරි දෝෂයක් මුල් කරගෙන හිත පැහැරෙන්න එකක් කියනවා. ඒවට කියනවා දරුණු වචන, පරුස වචන. ඒ පරුස වචන කතා කිරීමෙන් ලැබෙන සැහැල්ලු විපාකේ මොකක්ද? හැමට සැහැල්ලු විපාකේ නම් මිනිස් ලොව උපන් තැනැත්තාට අසතුටු වචනම අසන්ට ලැබේ. අපිත් එක්ක ඇතැම්ම ඇවිල්ලා කතා කරනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ වැඩ කරන වැඩපලේ අපිට ඉන්න ප්‍රධානියා ස්වාමීන් වහන්සේ කවදාවත් කතා කරන්නේ නැහනේ. හිත සංසිඳන වචනයකින් ස්වාමීන් වහන්සේ වැඩපොළේ ඉන්න එක එපා වෙනවා. උදේ ඉඳලා හවස වෙනකල් එක දිගට අහන්න ලැබෙන්නේ කර්කස වචනමයි. බලන්න. ඒ වැඩපොළේ ඉන්න ප්‍රධානියා විසින් එකක් රැස් කර ගන්නවා. ඒ වැඩපොළට එකතු වෙච්ච පිරිස විසින් තමන් කරගත් එකක් විඳවනවා. සංසාර කියන්නේ එහෙම එකයි. ඒ බඳු සසරේ අපි කොච්චර රැකෙන්න ඕනද කියලා පින්වතුනි හිතන්න මේ බණපද කියන අතරේ හැමට සැහැල්ලු විපාකය කියන්නේ අනුන්ගෙන් කර්කස වචන අහන්න ලැබෙන එක නම් එහි ඊටත් වඩා කර්කස විපාකය කොච්චර භයංකාර වේවිද කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නිසරු බස් පැවසීම සේවනය කිරීමෙන් හිස් වචන කියන්නේ හිස් වචන කතා කිරීම සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් නිරේ උපතට හේතු වෙයි, තිරිසන් අපායේ උපතට හේතු වෙයි, പ്രേත ලෝකයේ උපතට හේතු වෙයි. නිසරු හිස් වචන කතා කරන තැනැත්තාට ලැබෙන සැහැල්ලු විපාකය නම් මිනිස් ලොව උපන් ඔහුගේ වචන කිසිවෙක් විශ්වාස නොකරයි. කවුරුත් ගණන් ගන්නේ. වචනය කිව්වට කවුරුත් ගණන් ගන්නේ. කාගේවත් හිතගේ වචනේ රැඳෙන්නේ ගණන් ගන්නේ. හේතුව මොකද්ද? Taman සසරේ හිස් වචන කතා කරපු එකේ විපාකේ. ඒ නිසා කතා කරන්න පින්වතුනි හොඳ වැදගත් වචන, වටින වචන, මිනිස්සෙකුගේ ජීවිතේ හිත ඇතුලේ රඳව ගන්න වටින වචන. දැන් බලන්න අපි බණපදයක් කියනකොට අපි මූලික බුද්ධ භාෂිතය ඔබට කියනවා. මේ වචනවල අහක දාන්න එකක් තියෙනවද? අහක දාන්න වචනයක් නැහැ. ඉතින් අපිට කතා කරෑ කෙනේ. ඔබට පුළුවන් බුද්ධ දේශනා ඉගෙනගෙන බුද්ධ දේශනා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය කතා කරනවා. රහතන් වහන්සේලා ගැන කතා කරනවා. වටින දෙයක් කතා කරන්න, වටින්න නැති එකක් කතා කරන්න කවුරු හරි එනවනම් අනේ ඌවා එපා වැඩක් නෑ කතා කරලා අපරාධේ නිකන් කට රිදෙනවා විතරයි කියලා නවත්තන්න. ඒ නවත්තනකොට යමෙක් තරහ වෙලා ගස්සගෙන යත් එක කතාවක් ඔක් කරන්න බෑ කියලා යනවනම් ගියාපු ආවේ. හිස් වචන කතාව රසවත් එකක් විදිහට ලබන අයත් එක්ක ඇසුර නැති එකම අපට සැපක්. ඇයි අපිට පුළුවන් හිස් වචන කතාවෙන් වැළකීලා සැහැල්ලුවෙන් ඉන්න. ඒකයි. ඒ නිසා හිස් වචන කතාව කියලා කියන්නේ ගොඩක් බරපතලව ගත යුතු දෙයක්. ඇයි හේතුව? ඒකන් නිරේ උපතට හේතුවක්. ඊනකට බුදුරජාණන් වහන්සේ වදාලා අන්තිම කාරණාව 8 වෙන්න. මහණෙනි මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතය සේවනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් එය නිරේ උපතට හේතු වෙයි, තිරිසන් අපායේ උපතට හේතු වෙයි, പ്രേත ලෝකයේ උපතට හේතු වෙයි. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හැමට සැහැල්ලු වූ විපාකයක් ලැබේද? ඒ උම්මත්තක භාවයයි. උමතු මන්ද බුද්ධික විදිහට මේ මනුස්ස ලෝකේ උපදින්නේ මත්පැන් විපාකයේ සැහැල්ලුම, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි සැහැල්ලුම විපාකේ. ඉතින් එතනින් එහා තියෙන කටුක කර්කස විපාක දැන් මේ ජීවිතයේ ලැබිච්ච විපාකෙත් හිතා ගන්නවත් බැරි විපාකයක් නේ. ඇයි එක්ක උමතුයේ පුද්ගලයාට එක්ක මන්ද බුද්ධිකයි. විපාකෙ හිතා ගන්නවත් බෑ. මේ ජීවිතේ ලැබෙන විපාකෙත් සැහැල්ලු විපාකෙත් හිතා ගන්නවත් බැරි නම් සසර ගමනේ විඳවන්න වෙන විපාක කොහොම හිතන්නද?
හරි භයංකාරයි මත්පැන් පාවිච්චි කරන. මේ මත්පැන් පාවිච්චි කියන එක අපේ මේ පුංචි රටට මේ වෙනකොට මහා භයානක ව්‍යසනයක් වෙලා. බේබද්දෝ පිරිලා හන්දියක් ගානේ. රටේම කණ්ඩ නැතත් උණ්ඩ බොණ්ඩ තියෙනවා. පවුලේ ඉන්න මිනිස්සු ටික තමන්ගේ බිරිඳ දරුවෝ ටික රැයට කෑවත් එකයි නැතත් එකයි මේ මිනිහට බිව්වනම් ඇති. ඒ තරමටම බේබදුකම සාපයක් වෙලා. කවුරු තමන්ට විරුද්ධ වුණත් තමන්ට වටින්නේ තමන්ගේ බෝතලේ. ඒ තරමටම මත්පැන් මත්ද්‍රව්‍ය කියන එක මේ ලෝකයේ මේ ලංකා භූමියේ දැන් මේ වෙනකොට පැතිරිලා. සල්ලි නැති දුප්පතාත් බොනවා. ණය වෙවි බොනවා. සල්ලි තියෙන මිනිහා වැදගත්කමට බොනවා. වැදගත් ಜಾති බොනවා. උපයන ධනය බීමත් කමෙන්ම විනාශ කරගන්නවා. මත්පැන් මත්ද්‍රව්‍ය කියන මහා දරුණු ආර්ථික ආඝාතය අපේ මේ රටවල් වලට දැන් තදේටම බලපාලා තියෙනවා. රටවල් වලට බලපාපු බලපෑම් නම් අපි මේ කතා කරාට පින්වතුනි ගැලවී යන්නේ නැති වෙයි. පුළුවන් අපිට අපේ ජීවිතේ රකින්න. අපි ආදරය කරන අයගේ ජීවිතේ රකින්න. ඒ නිසා ඒ ගැන පින්වතුන්ලා හොඳට අවධානයක් යොමු කරන්න. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියත් නිරයේ උපතට හේතු වෙන එකක්. බුදුරජාණන් වහන්සේ ওই විදිහට එදා සවැත් නුවර දෙව්රම් මහා වෙහෙරේදී අපාය සංවත්තනික ධර්ම 8ක් දේශනා කළා. මොනවද? ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය, බොරු කීම, කේලම් කීම, හිස් වචන කතා කිරීම, පරුස වචන කතා කිරීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය කියන 8 මේවා සේවනය කිරීමෙන් නැවත කිරීමෙන් බහුල වශයෙන් කිරීමෙන් එය ඒකාන්ත කොට නිරේ උපතට හේතු වන්නේය. මේවා කර ඉන්න කෙනා හෘද සාක්ෂියෙන් තැවි වාසය කරලා මරණින් මත්තේ ඒ කෙනාට දුක්ඛිත නිරේම උපදින්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලාමක දේවල් වලින් ජීවිතේ ගලව ගන්නට ඒ සඳහා ලැබිච්ච හොඳම අවස්ථාව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ මොහොත. මේ මොහොතේ අපි ඉගෙන ගන්නවා, අපි දැන ගන්නවා අපාය උපතකට හේතු වෙන්නේ මේ දේවල් වලින් කියලා. ඒ දේවල් වලින් වැළකීලා තෙරුවන් සරණ හොඳට පිහිට කරගන්න. තෙරුවන් සරණ ජීවිතේ පිහිට කරගත්තොත් අපට රැකවරණයක් තියෙනවාමයි. මේ කියූ ලාමක දේවල් වලින් වැළකීලා තෙරුවන් සරණ පිහිට කරගන්න ජීවිතේ රැකවරණයක් තියෙනවාමයි. ඒ රැකවරණ ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපායං පහායමානු සංදේහං දේවකායා පරිපූරෙසන්තිති. යමෙක්ගේ බුදුරජාණන් වහන්සේව සාදරයෙන් සරණ ගියේ වේ නම් නතේ ගමිසන්ති අපායං ඒ අය අපායේ උපදින්නේ නැත. පහායමානුසං දේහං මනුස්ස ශරීරය අතරිනා කලට දේවකායා පරිපූර්ණසන්ති ඒ අයට දෙවියන් අතර ලබන සුගති රැකවරණය තිබෙන්නේමය. ඉතින් බලන්න අපට කොයිතරම් රැකවරණයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ පදාලා ධර්මයේ සරණ ගිය කෙනාටත් සංඝයා සරණ ගිය කෙනාටත් ඒ සුගති රැකවරණේ ඒකාන්ත කොට තියෙනවා. ඉතින් අද අපායේ උපදින්න හේතු වෙන කාරණා ඉගෙන ගත්තේ තමන්ගේ ජීවිතේ අපාය උපතින් ගලවාගෙන තමන්ගේ ජීවිතේ සුගතිය රැක ගැනීම පිණිස අපි හැමෝම උත්සුක වෙන්න ඕන. තෙරුවන් සරණේ පිහිටා ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදිකාම සේවනයෙන් වළකින්න, බොරුවෙන්, කේලමින්, හිස් වචනෙන්, පරුස වචනෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය කියන ලාමක පානයෙන් වළකින්න. හැම දිනාගේ ජීවිත මේ සද්ධර්මයේ පවතින යුගයේ හොඳින් රක්ෂා කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාට සෙත් පතනවා. විශේෂයෙන් 85 වන ජන්මදිනයේ යෙදෙන ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් තලතා ඒකනායක මෑණියන් හට
මේ උදාරතර ධර්මදානමේ පිනේ අනුහස් පෙළින් රත්නත්‍රය ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාද බෙලින් නිදුක් නිරෝග සුවයම සැලසේවා දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා මෑණියන්ට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේම ධර්මයේ හැසිරීම පිණිස කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව ලැබේවා තවදුරටත් කලන මිතුරු ඇසුරේ පින්ඩැස් කරගෙන දහමේ හැසිරි ධර්මාවබෝධයෙන් සැනසෙන්ට මෑණියන්ට වාසනාව ලැබේවා සාදු 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 රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවුරු ප්‍රධාන කොට සදෙව්ලෝ වැසි සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ අපව එහෙන් ආරක්ෂා කරත්වා සාදු 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 ඒ වගේම දෙවියෝ අද ධර්ම දානය සිදු කරන පින්වත් තලතායක නායක මෑණියන්ට ඒ මෑණියන්ගේ ජීවිතයේ සුවසේ පින් කටයුතු සිදු කර ගැනීම පිණිස දහමේ හැසිරීම පිණිස මෑණියන්ට සියලු ආකාර ආරක්ෂා රැකවරණ සදත්වා සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා සාදු 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 මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවන්ට තනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන්ටත් නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂත් සැලසේවා සාදු 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 තලතායක නායක මෑණියන්ගේ නමින් මිය පරලෝ යන්ට ඉදිච්ච ආදරණීය දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට ඒ වගේම ආදරණීය ස්වාමි පුරුෂයාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව නමින් මියගිය ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්තයෙන් සැපයටපත් වේවා ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න සුජීවත්ව සිටින දූ දරුවන්ට මුණුබුරු මිනිපිරියන්ට පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා නිරතුරුව උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා ධර්ම දානය සිදු කළ තලතායක නායක මෑණියන් ඇතුළු ඒ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දෙනාට ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්කිරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම ශාසනය තුලම තම තමන්ගේ ජීවිත හොඳට සද්ධර්මයේ තුල රැක ගන්නට ලැබේවා ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන වාසනාව හැම දිනකට උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.